ඒකේ B කොටසේ තියෙන ළමයි දශම ගණන් ටික. හරි. දශම සංඛ්‍යාවල වර්ගමූලය හොයන විදිය කියලා දෙන්නම්. අර විදියමයි පොඩි දෙයක් කරන්න තියෙනවා අපිට එච්චරයි. හරි. ඉස්සෙල්ලම තියෙන ළමයි B කොටසේ පළවෙනි ගාන 5.4 නේ. B වල පළවෙනි ගාන 5.4. 5.4 වර්ගමූලය හොයන්න තියෙනවා. 5.4 වර්ගමූලය. හරි. බලමුකෝ. හරි. මෙන්න මේ 5.4 වර්ගමූලය හොයන්න තියෙන්නේ. බලන්න. හරි. පොඩි වැඩක් කරන්න දෙනවා ළමයි අපිට මෙහෙමයි. මේ දශම සංඛ්‍යාවල මේ තිතෙන් දකුණු පැත්තේ ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. නැත්නම් හතරක් තියෙන්න ඕන. නැත්නම් හයක් නැත්නම් අටක්. අන්න ඒ විදිහට ඉලක්කම් තියෙන්න ඕන. අපි කියන දේ හොඳට තේරුම් ගන්න. තිතෙන් දකුණු පැත්තේ ඉලක්කම් තියෙන්න ඕන ප්‍රමාණය ඉරට්ටේ ගානක්. දෙකේ ගුණාකාරයක් තියෙන්න ඕනේ කියන්නේ. එක්ක ඉලක්කම් දෙකක් හරි ඉලක්කම් හතරක් හරි හයක් හරි අටක් හරි 10ක් හරි එහෙම තියෙන්න ඕන. ඒක විශේෂයක් අන්න එක මතක තියාගන්න ළමයි. තිතෙන් දකුණු පැත්ත මේ තිතෙන් දකුණු පැත්තේ ඉලක්කම් දෙකක් හරි හතරක් හරි හයක් හරි තියෙන්න ඕන. එක ඉලක්කමක් තියෙන්න බෑ ළමයි. තිතෙන් දකුණු පැත්තේ එක ඉලක්කමක් තියෙන්න බෑ. එක්ක ඉලක්කම් දෙකක් තියෙන්න ඕන. නැත්තම් හතරක් තියෙන්න ඕන. මේක දෙකක් කරගන්න පුළුවන් ළමයි අගට බිඳුවක් දාලා. අන්න දැන් ඉලක්කම් දෙකයි නේ තිතෙන් මේ පැත්තේ. අන්න දැන් තිතෙන් මේ පැත්තේ ඉලක්කම් දෙකයි. අන්න එහෙම ළමයි තිතෙන් මේ පැත්තේ ඉලක්කම් දෙකක් හරි හතරක් හරි හයක් හරි වෙන විදිහට හදන්න ඕන. දශම සංඛ්‍යාවල අගට බිඳු ළමයි කියලා වැරද්දක් නෑ ළමයි. දශම සංඛ්‍යාවල අග බිඳු වල වටිනාකමක් නෑ. ඒක දැම්මත් එකයි නැත්ත් එකයි. හැබැයි මෙතෙන්දී ඕන වෙනවා තිතෙන් මේ පැත්තේ ඉලක්කම් දෙකක් තියාගන්න ඕන. නැත්තම් හතරක් තියාගන්න ඕන. එක තියෙන්න බෑ තුන තියෙන්නත් බෑ. හරි. මෙන්න මේ විදිහට හදාගත්තම ළමයි දැන් ගාන අර එදා විදියමයි. ඉලක්කම් දෙකක් හරි හතරක් හරි හයක් හරි තියෙනවා තිතේ මේ පැත්තේ. දැන් විදිහට හදාගත්තම එදා වගේමයි දැන්. ජෝඩු වෙන් කරමු. එදාමයි කියන්න ඕනේ. මෙන්න මේ ජෝඩුව වෙන් කරා. මේ දෙක වෙන් කරා මුල එකට එකක් පුලත් කවන්නේ දෙකක් පුලත් කවන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි මේ පහ තමයි ගන්න වෙන්නේ. පහ ගන්න වෙන්නේ ළමයි. පහට හරියන්නේ මතකද? එක් වරක් එක එකයි. පහ කිට්ටුව නෑනේ. දෙවරක් දෙක ගත්තොත් හතරයි. ඒක කිට්ටුයි. තුන්වරක් තුන ගත්තොත් 9යි. ඒක වැඩිනේ. පහට වඩා වැඩි ඒක ගන්න නෑ ළමයි. එහෙනම් මේකට ගන්න වෙන්නේ පහට හරියන්නේ ළමයි. දෙවරක් දෙක. ඊට පස්සේ අපි ලියනවා දෙවරක් දෙක හතරේ කියලා. දැන් අඩු කරන පහෙන් හතරක්. එකක් ඉතිරි. ඔය දක්වා ඔය ටික ලියා ගන්න ළමයි. අර ඉදා විදියමයි. ඉතින් මේ පැත්තේ ලක්කම් ගන්න වෙනස් කරන එක විතරයි වෙනස. ලියා ගන්න හොඳ ළමයිගේ ලියන්න.
ඔය ටික ලියාගත්තනේ. හරි. ඊට පස්සේ දැන් මෙහෙට බලන්න. දැන් මේකෙන් මේක අඩු කරාම ළමයි එකක් ඉතිරි. ඉතුරුනා ඊට පස්සේ මේක ගන්නවා. මේ ජෝඩුව ගන්න ඕනේ. දැන් මේ 40 ගන්න මෙතෙන්ට. දැන් එතකොට අපි බලන්නේ 140ට. මේ 40 ආව මෙතන 140 හැනේ. 140ට බලනෝ. හැබැයි මෙතන දැන් තිත තියන්නත් ඕනේ මේකෙලින්. හරි. දැන් 140ට බලන්නේ 140ට බලන්න කලින් ළමයි මේක ඩබල් කරන්න ඕන. දෙක ඩබල් කරාම දෙකේ දෙක 4යිනේ ළමයි. මෙතන යනවා 4. දැන් බලන්න 41 ඒවා එකක් නැත්නම් 42 ඒවා දෙකක් නැත්නම් 43 ඒවා තුනක් නැත්නම් 44 ඒවා හතරක් 140ට කිට්ටු මොකද්ද කියලා බලන්න ඕන. බලමු. 41 ඒවා එකක් 41යි නේ. 140ට කිට්ටු නෑ ඒක. එහෙනම් බලමු 42 ඒවා දෙකක් 84යි. ඒත් කිට්ටු නෑ බලමු. 43 ඒවා තුනක් 129යි. අන්න 140ට කිට්ටුනේ ඒක. නේ 140ට කිට්ටු වෙන ළමයි 43 ඒවා තුනක්. ඉතින් 43 ඒවා තුනක් 129යි. දැන් ඉතින් අඩු කරනවා. මෙහෙන් ආව 10යි 10න් 9ක් 1යි. දැන් මෙතන තියෙන ළමයි 3යි 3න් 2ක් 1යි 11ක් ඉදිරි 11ක් ඉදිරි මම ඔයාලට දා කිව්වා එහෙම ඉතුරුනාම නවත්තන්නේ නැහැ. තව ඕනම් බින්දු ජෝඩු ගන්න පුළුවන්. අගට දාන බින්දු ජෝඩුවක්. දැන් බලන්න 1100ට. බින්දු ජෝඩුවක් ආවම බලන්න 1100ට. ඔය දක්වා ලියා ගන්න ළමයි. ඔය දක්වා ලියා ගන්න. ආහාර දැන් මෙහෙ බලන්න. දැන් අපි බලන්න දැන් මෙහෙට හැරෙන කවුරුත් සියලු දෙනා. දැන් අපි බලන්නේ 1100 නේ. ඒ 1100 බලන්න කලින් මෙතන තියෙන 23 නේ ළමයි. මේක 23 කියලා හිතලා ඒක ඩබල් කරන්න. 23 දෙගුණය ළමයි 46යි. 23 දෙගුණය 46යි. දැන් බලමු 1100 කිට්ටු වෙන්නේ මෙහෙමද බලමු. 461 ඒවා එකක් බලනවා. නැත්නම් 462 ඒවා දෙකක්. මෙතෙන්ට දෙක දැම්මොත් මෙතෙන්ටත් දෙක දානවා. නැතිනම් 463 ඒවා තුනක් බලනවා. 1100 කිට්ටු මොකද්ද බලමු. 461 ඒවා එකක්. 461යි. 462 ඒවා දෙකක්. 922යි 24යි 423 තුනක් ගත්තොත් 1100 වැඩි එහෙනම් ඒක හරියන්නේ නැහැ. දැන් මේකට හරියන්නේ ළමයි. sorry. හරි. 461 ඒවා එකක්. 461ම නේ. 462 ඒවා දෙකක්. 900 ගණක් එනවා. ඒක තමයි හරියන්නේ. 462 ඒවා දෙකක් බලමු.
ළමයි 462 දෙකෙන් වැඩ කළා දැන් මෙතන දාමු. දෙවරක් දෙක 4යි. දෙවරක් අය 12න් දෙක එකක් ඉදිරි. දෙවරක් 4 8යි 9 924යි. ඔය ඇතුලේ ළමයි දශම ස්ථාන දෙකකට අපිට උත්තරේ ආවනේ. හැබැයි අහන්නේ ළමයි උත්තරේ දශම ස්ථාන එකකට නිවැරදිව අහන්නේ. එතකොට දෙකකට අරගෙන එකක් අයින් කරන්න කිව්වනේ ළමයි. නිවැරදි දශම ස්ථාන එකකට ගන්න නම් මේ වගේ දශම ස්ථාන දෙකකට හොයා ගන්න. හොයාගෙන මෙන්න මේ අග ඉලක්කම අයින් කරන්න ඕන. මේ අග ඉලක්කම අයින් කරනවා. අයින් කරද්දී මේ තියෙන දෙකනේ නිකන් අයින් කරන්න. මම කිව්වේ මෙතන 0 1 2 3 4 තියෙනවා. නිකන් අයින් කරනවා කිව්ව මතකයි? නිකන් අයින් කරා උත්තරේ 2.3යි. එහෙනම් අපි හෙව්වේ වර්ගමූලේ 5.4 නේ. 5.4 වර්ගමූලය හෙව්වේ. ඒක ආසන්න වශයෙන් සමානයි 2.3ට. වෙන 2.3ට තමයි සමාන. අත උස්සන ගාන තේරුණාමයි. හරි. එහෙනම් ළමයි ලියා ගන්න. ඔයාලට තව ගණන් කියලා දෙනවනේ එතකොට තේරෙයි ළමයි. නොතේරුණ අයට තේරෙයි. මේක ලියා ගන්නකෝ. දැන් පහුවෙලා සම්බන්ධ වුණා ටික දෙනෙක් එයාට තමයි තේරෙන්නේ නැතුව ඇත්තේ. ඔක ලියා ගන්න. ඔයාලට මම කියුවේ ළමයි පන්තියට සම්බන්ධ වෙනකොට කලින් දවස් උගන්වපු ටික වීඩියෝ එක බලලා සම්බන්ධ වෙන්න ඕන. එහෙම කරාම තමයි වැඩේ තේරෙන්නේ. එහෙම නොකර කරන්න එපා ළමයි අපරාධයක් ඒක. ඔයාලට ලොකු chance එකක් ওই වීඩියෝ එක දෙන එක. සාමාන්‍ය පන්තිල දෙන්නේ නැහැ නේ එහෙම. ඊයේ රෑ වීඩියෝ එක බලන්න ඕන. අද පන්ති නම්. හරි. ඉක්මන් ලියා ගන්නකො ළමයි. හරි. එහෙම කරන්න මං කියපු වැඩේ කරන්න හොදේ. එතකොට තමයි වැඩේ තේරෙන්නේ. බලමු. ඊට පස්සේ තියෙන ළමයි 1.45. sorry 3.45 බලන්න. හරි. අපිට හොයන්න තියෙන ළමයි 3.45 වර්ගමූලය. ඔන්න කිව්වනේ ළමයි ඉස්සෙල්ලා. ඉතින් මේ පැත්තේ. ඉතින් මේ පැත්තේ ඉලක්කම් දෙකක් හරි හතරක් හරි තියෙන්න ඕනේ කියලා. දැන් නම් හරියටම තියෙනවා මේ ඉතින් මේ පැත්තේ ඉලක්කම් දෙකයි. දැන් ගානට තියෙන මුකුත් කරන්න දෙයක් නැහැ. ඉතින් දකුණු පැත්තේ ඉලක්කම් දෙකයි. හරියටම තියෙනවා බලමු. දැන් ඒක කවාදාලා වෙන් කරමු. ජෝඩු වෙන් කරන්න ළමයි කිව්වනේ. මෙන්න මේ 45 වෙන් කරා. ඔන්න. දැන් ජෝඩු ගමු. ඉස්සෙල්ලා මේ ගන්න මේ තුන. එක් වරක් එක එකයි. දෙවාරයක් දෙක හතරයි. ඒක හරියන්නේ නැහැ. හතර ගන්න බෑනේ ළමයි. දෙවරක් දෙක ගන්න මේක හතරයි. ඒක තුනට හරියන්නේ ළමයි. එක් වරක් එක. තුනට හරියන්නේ එක් වරක් එක. දැන් ළමයි අපි දන්නවා එක් වරක් එක එකයි. දැන් තුනෙන් එකක් අඩු කරාම දෙකක් ඉතිරි. හිත දිව්වා. දැන් මේ 45 මෙතන ගන්න.
ඔය ලියාගෙන සිවුරලා ඔය දක්වා. ළමයි ඔය දක්වා ලියා ගන්න. ඔය දක්වා ලියා ගන්න. හරි. ඊට පස්සේ ළමයි බලන්න 245ට දැන් මෙහෙට දැන් ලියන්න එපා. ඒක කල්පනාවෙන් ලියන්න හොඳේ. දැන් බලන්න 245ට 245ට බලන්න කලින් 245ට බලන්නේ. එතකොට මේ තියෙන එකනේ ළමයි. ඒක ඩබල් කරලා මෙතන ලියන්න ඕනේ බලන්න කලින්. 245ට බලන්න කලින් එක ඩබල් කරා. එක ඩබල් කරාම 2යි නේ ළමයි. අන්න 2 ලිව්වා. දැන් ඉතින් බලමු. 21 ඒවා 1. 21යි. 245 කිට්ටුවට ආවේ නෑනේ. 22 ඒවා 2. ඒත් එන්නේ 40 ගානයි. 23 ඒවා 3ක් ඒත් එන්නේ නෑ. බලමු 25 ඒවා 5ක්. 25 5ක් 125යි. ඒත් ආනේ 240 ගාන කිට්ටුවට. ළමයි 28 ඒවා 8ක් වගේ නිකන් හරියනවා වගේ බලමු පොඩ්ඩක් වැඩි කරලා. 28 ඒවාට කීයද බලමු. 8 64යි. 8 වරක් දෙක 16යි. 16යි ඉතිරි 6යි 22යි. ඒක තමයි හරියන්න ළමයි. 224 245 කිට්ටුවට ආවනේ. එහෙනම් ළමයි මේ 245ට ගානට එන්නේ 28 ඒවා 8ක්. ඊට පස්සේ අපි බලමු 28 ඒවා 8ක් කීයද කියලා. 28 ඒවා 8ක්. මේ වැඩි කරගත්තේ 28 ඒවා 8ක් 224යි. දැන් අඩු කරන මේ පෙළි අඩු කරන මේ එදා විදියමයි හොඳේ පොඩි වෙනසක් තියෙන්නේ. 5න් 4ක් අඩු කරාම 1යි. 4න් 2ක් අඩු කරාම 2යි. හරි. 21ක් ඉතිරි. අපි ඉතුරුනාව නවත්තන්නේ නැහැ ළමයි. තව බින්දු ජෝඩුවක් ගන්නවා. දැන් බලන්න 2100ට. ඒකට බලන්න කලින් දැන් 2100ට බලන්න ඕන. එහෙම බලන්න කලින් ළමයි මේක ඩබල් කරන්න ඕනනේ. හැමතිස්සෙම බලන්න කලින් ඩබල් කරන්න ඕන. මේ 18 වගේ 18 ඒව දෙකක් 36 නේද? 18 ඒව දෙකක් 36. එහෙනම් මෙතන 36 කියලා ඉන්න ඕන. 18 ඒව දෙකක් 36යි. බලමු. දැන් 2100 කිට්ටුවේ ඉන්නේ මොකද්ද බලමු. 361 මෙතන එක දාමු 361 ඒවා එකක් 361මයි. 2100 කිට්ටුවට ආවේ නෑනේ. 362 ඒවා දෙකක්. ඒත් එන්නේ නෑ. මම දැන් හිතනවා ළමයි 366 ඒවා 6ක් බලන්න. පොඩ වැඩි කරලා බලමු. 366 ඒවා 6ක්. බලමු කිට්ටුවට එනවද කියලා. 6 වරක්කයි 39න් 6 3ක් ඉතිරි. 6 වරක්කයි 36 ඉතිරි 3යි 39යි. 6 වරක් 3 18යි. 18යි ඉතිරි 1යි. 18යි ඉතිරි 3යි. 2196ක් ආවම ඒක හරියන්නේ නැහැ. 366 ඒවා 6ක් බැලුවොත් නේ 366 ඒවා 6ක් නේ බැලුවේ. 2100ට වැඩි. එහෙනම් හරියන නැත්තේ ළමයි 365 ඒවා 5. ඕන එකක් වැඩි කරලා බලමු. 365 ඒවා 5. බලමු වැඩි කරලා. 5 වරක් 5 25යි. දෙකක් ඉතිරි. 5 වරක් 6 30යි 30යි දෙකයි 32යි. 5 වරක් 3 15යි. 15යි 3යි 18යි.
1825 එක නම් හරියනවා 2100 අඩුයිනේ 2100 අඩු එක ළමයි මෙන්න මේක 365 ඒව 5 එහෙනම් මෙතෙන්ට 5 දාලා මෙතෙන්ට 5 දානවා දැන් උත්තරය ළමයි 1.85යි උත්තරය අපිට ආවේ 1.85යි හැබැයි ඒක නිවැරදිව අහන දශම ස්ථාන එකකට 3.7 sorry 3.45 වර්ගමූලය දශම ස්ථාන එකකට නිවැරදිව අහලා දැන් 1.85 නේ ආවේ දශම ස්ථාන එකකට ගන්න නම් මේ පහ අයින් කරන්න ඕනනේ ඒ පහ අයින් කරද්දි මම ඔයාලට ක්‍රමයක් කිව්වා 5 6 7 8 9 අයින් කරනවා නම් 5 6 7 8 9 අයින් කරනවා නම් මේක මකල විතරක් මදි මෙතෙන්ට එකක් එකතු වෙන්නත් ඕන එහෙනම් මේක මකල එකක් එකතු කරාම 1.8 තිබිච්ච එක 1.9 වෙනවා එහෙනම් උත්තරේ ළමයි 1.9යි ඔන්න උත්තරේ ලියාගන්න සීලම ළමයි හරි ළමයි පොඩි වෙලාවක් දෙනවා තුන්වෙනි ගාන තියෙනවනේ ළමයි තුන්වෙනි ගාන තියෙනවනේ 15.3 15.3 තියෙන්නේ අන්නේ 15.3 වර්ගමූලය ඔයාලා දැන් හොයන්න ඕන සියලුම දෙනා එදා වීඩියෝත් බැලුවනේ එහෙම කරන්න ඕන නැත්තම් වැඩේ ස්ටාර්ට් කරන්නේ නැහැ ළමයි ඒ වීඩියෝ එක බලලා ඉන්න නැත්තම් පොත හරි බලලා ඉන්න ඊළඟ තුන්වෙනි ගාන තියෙන ළමයි 15.3 වර්ගමූලය ඒක හොයන්න විනාඩි 4ක් විතර දෙනවා මං කියනකම් උත්තරේ එවන්න එපා ඒ විනාඩි 4 ඇතුළත හදලා උත්තරේ දාන්න ඕන දැන් දාන්න එපා හොඳේ කවුරුත් එකට දාන්න ඕන හරි තුන්වෙනි ගාන හදන්න වර්ගමූලය හොයන්න 15.3 15.3 වර්ගමූලය හොයන්න
අහන්න බෑ දැන් උත්තරේ වන්න. දශම ස්ථාන දෙකකට දාන්න එපා. දශම ස්ථාන එකකට අහනවනේ. ඒතර අග ඉලක්කම අයින් කරන්න. very good very good. ගොඩක් අය හරි උත්තරේ වනවා. හරි. දැන් ගොඩාක් දෙනේ හරි උත්තරේ එව්වා. බලමු දැන් එක මමත් හදන්නම්කෝ බලන් ඉන්න ළමයි. බලමු. 15.3 ඔයාලා දන්නොත් ඉතින් මේ පැත්තේ ඉලක්කමක් තියන්න බැරි ඒකෝනේ. එක දෙකක් හරි හතරක් හරි තියෙන්න ඕන. මම බිඳුවක් දානවා. බිඳුවක් දැම්මම පස්සේ ඉලක්කම් දෙකයි හරිනේ. අන්න ඉතින් මේ පැත්තේ එක්ක ඉලක්කම් දෙකයි නැත්තම් හතරක් තියෙන්න ඕන. ඊට පස්සේ අපි මේක කමා දාලා වෙන් කරනවා මේ ජෝඩුව වෙන් කරා. හරි. දැන් ඉස්සෙල්ලා බලන් තියෙන්නේ 15ට. 15ට එක් වරක් එක 1යි දෙවරක් දෙක 4යි තුන් වරක් 3 9යි හතරක් 4 16යි. 4ක් 4 16 කියන එක වැඩිනේ ළමයි. එහෙනම් 15ට හරියන්නේ 3 වරක් 3 නේද? 4ක් 4 ගන්න බෑ. ඒක 16යි. 15ට වැඩිනේ. වැඩිව ගන්න බෑ. ඒතර 15ට හරියන්නේ 3 වරක් 3. බලමු. එස් 3 වරක් 3 ළමයි 9යි. හරි. දැන් අපි 15න් 9ක් අඩු කරනවා. 15න් 9ක් අඩු කරාම 6ක් ඉදිරියේ. එස් මෙතන තිත තියලා 6ක් ඉදිරියේ ඊට පස්සේ මේ ජෝඩුව ගන්න. තිත තියන්න 6 දැන් මේ 30 ගන්න. ඒතර දැන් බලන්න ළමයි 630ට. හරි. 630ට බලන්න කලින් මේ 3 ඩබල් කරන්න. 3 ඩබල් කරාම ළමයි 6යි. දැන් බලමු 630 වෙන හැටි. 61 එකක් 61ම තමයි. 62 ඒවා දෙකක් 120 ගානයි. 63 ඒවා තුනක් 180 ගානයි. දැන් බලන්න මේ 630ට කිට්ටු වෙන එකනේ බලන්නේ. බලමු එක 68 ඒවා 8ක් විතර වැඩි කරලා බලමු පොඩ්ඩක්. 68 ඒවා 8ක් විතර 630ට කිට්ටු වෙනවද කියලා. 8 වරක් 8 64න් 4 8 වරක් 6 48යි 8 වරක් 6 48යි 48යි ඉතිරි 6යි 54යි 544යි 630ට කිට්ටුනා ළමයි ඕනම් බලමු 69 ඒවා 9ක් වැඩි කරාම එන්නේ කීයද බලමු පොඩ්ඩක් 69 ඒවා 9ක් 69 ඒවා 9ක් බලමු 9 වරක් 9 81කින් 1 8ක් ඉදිරි 9 වරක් 6 54යි 9 වරක් 6 sorry 9 වරක් 6 54යි 54යි ඉතිරි 8යි 62යි ඒකේ ආවේ 621 නේද ළමයි අන්න එහෙනම් 630ට කිට්ටුම වෙන්නේ 621 නේ එහෙනම් මේකේ වඩා හොඳ ළමයි 69 ඒවා 9ක් ඒක 621යි දැන් 630ට කිට්ටු වෙන්නේ ළමයි 69 ඒවා 9ක්
දැන් බලන්න 69 9ක් කීයද කියලා මේ 69 9ක් 621යි. ඒක දානවා මෙතන. 69 9ක් 621යි කියලා දානවා. ඊට පස්සේ මේක අඩු කරනවා. බලමු අඩු කරලා. බිංදුව මෙහෙන් ආව 10යි. 10න් එක 9යි. මෙතන දෙකෙන් දෙකක් බිංදුවයි. අයින් ආය 9ක් ඉතරේ. 9ක් ඉතුරුනා දැන් තව ගන්නෙව නැති හින්දා බිංදු ජෝඩුවක් ගන්නවා. දැන් බලන්න ළමයි 900ට. 900ට බලන්නේ හැබැයි මෙතන 39 තියෙන්නේ. 39 ඩබල් කරන්න වෙනවා. 39 ඩබල් කරාම 39 දෙක 78යි. දැන් බලමු 900 වෙන හැටි. එක දාලා එක දාම බලන්න. 781 ඒවා එකක්. 781යි. 782 ඒවා දෙකක් ගත්තොත් 1500 ගන්න එච්චර ගන්න බෑ 900 නේ බලන්නේ. එහෙනම් හරියන්නේ 781 ඒවා එකක්. ඔන්න දශම ස්ථාන දෙකකට හෙව්ව ළමයි. මේ 15.3 වර්ගමූලනේ හෙව්වේ. 15.3 වර්ගමූලය ආසන්න වශයෙන් එනෝ 3.91යි. හැබැයි දශම ස්ථාන එකකට නිවැරදිව අහනකොට මේක අයින් කරන්න ඕන. එක අයින් කරන්න නිකන් අයින් කරන්න. 3.9යි. very good ළමයි හොඳ ළමයි ගොඩක් දෙනෙක් හදලා තිබුණා. හරි. එහෙනම් ළමයි ඔයාලා දැන් දශම සංඛ්‍යාවල වර්ගමූල හොයන්න ඉගෙන ගත්තනේ. ඒකේ මම තව හදනවා ළමයි අන්තිම ගණන් දෙක. 4 වෙනි එකයි 5 වෙනි එකයි 6 වෙනි එකයි. ඔයාලා ගෙදරදී හදලා පුරුදු වෙන්න. තාමත් නොතේරුම් ළමයි ඉන්නවා නම් වීඩියෝ එක බලන්න ළමයි නවත්ත බලන්න. කලබලයට ගියොත් කලබලත් නැහැ හැබැයි ඒක හිමින් බලන්න පුළුවන්. එහෙන් බලලා මාඩම මුල ටික තේරුම් ගන්න. එතකොට තමයි හරියන්නේ. ඔගේ අන්තිම දෙක හදන්න ළමයි 0.64 වර්ගමූලයයි 0.0.0.144 වර්ගමූලයයි බලමු. එහෙනම් මේක මකනවා. හරි. 7 වෙනි එක හදන්න 7 වෙනි ගාන. බිංදුවයි දශම 0.6 වර්ගමූලය බලමු. හරි. ඔයාලට කිව්වනේ ළමයි මම තිතෙන් දකුණු පැත්තේ එක්ක දෙකක් තියෙනවා නැත්නම් හතරක් තියෙනවා නැත්නම් හයක් තියෙනවා බලන්න. තිතෙන් මේ පැත්තේ 1යි 2යි 3යි 4යි. හතර උනාට කමක් නැහැ නේ ළමයි. ඉතින් මේ පැත්තේ ඉලක්කම් හතරක් තිබුණාට කමක් නැහැ. එහෙනම් දැන් අපි හිතපු විදිහටම තියෙන ඉලක්කම් හතරයිනේ තියෙන්නේ. එහෙනම් ඊට පස්සේ ළමයි මේව ජෝඩු වෙන් කරන්න ඕන. බලන්න. මේ ජෝඩුව ගත්තා. ඔන්න 64 වෙන් කරා. මේ ජෝඩුව වෙන් කරා මේ ජෝඩුව වෙන් කරා. හරි. දැන් ඉතින් ළමයි ගාන හදන්න තියෙන හරි ලේසි මේක නම්. මේ මුල බිඳුවට මුලින්ම බිඳුවට බලන්න තියෙන්නේ. ඒක බිඳුව තමයි ආයි හොයන්න දෙයක් නැහැ. මේ බිඳුවට බලමු බිඳුවයි. ඊළඟට බලන්න තියෙන්නේ මේ ජෝඩුවට. අපි ජෝඩුනේ ගන්නේ ළමයි. මේ බිඳුවට බලමු බිඳුවයි.
මේ බිඳුවට බලන්න මේ බිඳුව දෙකට ඒ බිඳුව ගන්න බැලුවොත් ඒකටත් බිඳුවයි එහෙනම් ඊට පස්සේ බලමු මෙන්න මේ ජෝඩුවට දැන් මේකට බිඳුවයි මේකට බිඳුවයි ආය ලියලිය ඉන්න ඕනේ නැහැ මුලින්ම බිඳු තියෙනවා මේකට බිඳුවයි මේ ජෝඩුවටත් බිඳුවයි මෙල 64ට හරියන්නේ ළමයි 64ට හරියන්නේ 8 ඒවා 8ක් නේද ළමයි 64ට හරියන්නේ 8 ඒවා 8ක් නේ ඇයි 8 ඒවා 8ක් හරියටම 64 නේ ළමයි දැන් මේක අඩු කරාම බිඳුවයි උත්තරය ආව ළමයි ආයි තේරුම් නැත්නම් බලන්නකෝ මෙතෙන්ට බැලුවම බිඳුවමයි මෙතෙන්ට බැලුවම බිඳුවයි ඊට පස්සේ මෙන්න මේ ජෝඩුවට බලන් තියෙන 64ට බලමු මේක එක්කරක් එක 1යි දෙවරක් 2 4යි තුනේව 3ක් 9යි එහෙම හරියන්නේ 64 කිට්ටුවට එන්නේ ළමයි 8 8ක් ඉතින් 8 8ක් හරියටම 64යි ඊට පස්සේ මේකෙන් මේක අඩු කරාම බිඳුවයි තවත් හදන්න දෙයක් නැහැ මෙන්න උත්තරය ආවා එම නිසා 0.006යි 4 වර්ගමූලය ආසන්න වශයෙන් සමානයි අන්න දශම තිතේ මේ පැත්තේ ස්ථාන දෙකක් තියෙනෝනේ දශම ස්ථාන දෙකකට තියෙන්නේ දශම ස්ථාන දෙකකට තියෙන්නේ එතකොට මේක අයින් කරන්න ඕන මේක අයින් කරොත් ළමයි 8 අයින් කරොත් මෙතෙන්ට එකක් එකතු වෙනෝනේ මේ 8 අයින් කරොත් මෙතෙන්ට එකක් එකතු වෙනවා එතකොට මෙතෙන් දෙකක් එකතු වෙනවා කියන්නේ මෙතන 1 වෙනවා එහෙනම් උත්තරේ ළමයි 0.1 වෙනවා මෙතන උත්තරේ 0.1යි ඔන්න උත්තරේ හරි ළමයි මම ගණන් තුනක් ඇතෑරියනේ ඒ ඇතෑරපු ගණන් තුන ඔයාලා හදන්න ඕන උත්තර ඕන නම් මම දෙන්නම් ඒ උත්තරේ එනකන් හදන්න කොහොමද සියලුම ගණන් මම හදලා වැඩක් නෑ ළමයි ඔයාලා පුරුදු වෙන ඔයාලා ගණන් හදන්න ඕනේ මෙන්න මේ උත්තරේ එනකන් හදන්නකෝ උත්තර ලියා ගන්න ඉස්සෙල්ලා මේක ලියා ගන්නකෝ ඉස්සෙල්ලා මේ ගණන් ලියා ගන්න
මෙන්න හතරවෙනි ගානේ උත්තරේ මම දුන්න 15.6යි. පස්වෙනි ගානේ උත්තරේ 63.7යි. හයවෙනි ගානේ උත්තරේ 9.2යි. ඔයාලා ගෙදරදී ළමයි ඔයාලා මේවා අනිවාර්යෙන් මේ ක්‍රමයේ ඉගෙන ගන්න ඕනේ. තේරෙන්නේ නැත්නම් පාඩම් මුල ඉඳලා වීඩියෝ එක බලන්න. මෙන්න මේ උත්තර එනකම්ම හදන්න ඕන. ඒක Taman තනියෙන් ගණන් හදුවොත් තමයි ළමයි මේව පුරුදු වෙන්නේ. පොඩක් වෙලාව ගත්තට කමන්නේ මේ විෂයට කැප වෙන්න සියලු දෙනා. මේ උත්තර තුන ලියා ගන්නකො. ඒ උත්තර එනකම් හදන්න. මම මේ ටික මකනවා. හරි. ඊට පස්සේ අටවෙනි ගාන අටවෙනි ගාන 0.0 0.0 0.0 එකයි 4යි 4 මෙන්න මේකේ වර්ගමූලය අහන්නේ බලමු. ඕක හදන්න ළමයි ඔයාලට දෙන්නා විනාඩි 3ක්. විනාඩි 3ක් දෙලා ඔන්න ඔය ගාන හදන්න.
උත්තරේ වල ළමයි. හරි ගොඩක් දෙනෙක් උත්තරේ එව්වා. දැන් උතරින් බලමු හරි උත්තරේ මොකද්ද කියලා. මේ බලන්න ළමයි. බලන්න හොඳ ළමයි වගේ බලන්න. මෙහෙට හැරෙන්න. හරි. ළමයි මෙහෙමයි. දැන් බලන්න තිතෙන් මේ පැති ලක්කම් කීයක් තියෙද කියලා ඉස්සෙල්ලා ගණන් කරන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. 6 නම් ප්‍රශ්නයක් නැහැ. මගේ උඩ දෙකක් හරි හතරක් හරි හයක් හරි අටක් හරි එහෙම තියෙන්න ඕන. දැන් 1 2 3 4 5 6 ඉන්න ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ළමයි ජෝඩු වශයෙන් වෙන් කරනවා මේ. මේ ජෝඩුව වෙන් කරා. මේ ජෝඩුව වෙන් කරා. මේ ජෝඩුව වෙන් කරා. මේ ජෝඩුව ජෝඩු වෙන් දෙක දෙක වෙන් කරා. දැන් ඉතින් බලමු. මේ බිඳුවට ළමයි බිඳුව තමයි. එතකොට මේ ජෝඩුවටත් බිඳු ජෝඩුව ඒකටත් බිඳුවම තමයි. ඉතින් මෙතන තියෙන ළමයි එකනේ බිඳුව එක කියන්නේ එකනේ. එකට හරියන්නේ ළමයි එක එකක් කියන එක නේද? එහෙනම් ඉස්සෙල්ලා බලන්න වෙන්නේ මෙන්න මේකට. මේකට එකට හරියන්නේ එක ඒවා. එකක්. දැන් බලමු. එක ඒවා එකක්. එක ඒවා එකක් එකයි. එක ඒවා එකක් එකයි. දැන් ඉතින් මේකෙන් මේක අඩු කරනවා මේ. එක එක අඩු කරාම බිඳුවයි. ඊට පස්සේ ගන්න මෙන්න මේ 44 පල්ලෙහාට ගන්නවා මෙතෙන්ට. දැන් බලන්නේ 44ට ඒකට බලන්න කලින් ළමයි මේ එක නම් ඒක ඩබල් කරගන්න ඕන. එක ඩබල් කරාම එකේ දෙගුණේ 2යිනේ. හරි. දැන් බලමු 44 වෙන්නේ කොහමද කියලා. 21 ඒවා එකක්. 21යිනේ. 44 වෙන්නේ නැහැ. දැන් බලමු 22 ඒවා දෙකක්. 44යිනේ. එහෙනම් මේකට හරියන්නේ ළමයි 22 ඒවා දෙකක්. ඔන්න 22 ඒවා දෙකක්. හරියටම 44යි. හරි. දැන් ළමයි උත්තරය ආවා 0.01යි 2යි. අහන්නේ දශම ස්ථාන එකකට. හරි. මේක ළමයි දශම ස්ථාන එකකට අහන්නේ. එතකොට තිතෙන් මේ පැති ඉලක්ක තුනක් තියෙන්න බෑනේ. තිතෙන් මේ පැති ඉලක්ක එකයි තියෙන්න පුළුවන්. එතකොට මේ සේරම මකන්න වෙනවා. එතකොට උත්තරේ ළමයි 0යි. සාමාන්‍ය එහෙම ওই වගේ ගණන් වලදී ඒක අහන්නේ නැහැ. ඔයාලා මෙහෙම නවත්තන්න ওই ගාන. ඔය අච්චුපත හදපු කෙනා එච්චර හිතලා නැහැ තෙන්දී. හරි. අච්චුපත හදපු අයදී පොඩි මිස්ටේක් වෙන්න පුළුවන් නේ. එහෙම දෙයක් තමයි. මේක සාමාන්‍ය මේ වගේම ළමයි වට යන්න දෙන්නේ නැහැ දශම ස්ථාන එකකට. හේතුව එහෙම වැටුම් බිඳුවක් එනවා. ඔක වට යන්න ඕනේ නැහැ. ඔහොම නවත්තන්න ළමයි. හරි. එතකොට ඔයාලා ගණන් තුන අනිවාර්යයෙන්ම හදලා පුරුදු වෙන්න ඕන.
හරි මේකේ නම් මකනෝ. බලමු. ළමයි ඔයාලා දන්නවද සමචතුරස්‍රයක වර්ගඵලය හොයන විදිය? මෙන්න මේක සමචතුරස්‍රයක්. පොඩි කාලේ අහලා ඇති සමචතුරස්‍ර වල වර්ගඵලය හොයන්නේ දිග ගුණ කිරීම පළල කියන සූත්‍රයෙන්. එහෙනම් මේකේ වර්ගඵලය ඇහුවොත් මේ පැත්තක දිග වැඩි කරන්නේ. ඒ කියන්නේ මේක මේකෙන් වැඩි කරන්නේ 5 වරක් 5 25යි. මේ රූපේ වර්ගඵලය 25යි. මේ පැත්ත මේ පැත්තෙන් වැඩි කරන්න. එතකොට වර්ගඵලය එනවා. මේ පැත්ත මේ පැත්තෙන් වැඩි කරන්න. 5 වරක් 5 25යි. එතන මේක වර්ගඵලය 25යි. දැන් මේකත් බලන්න. බලන්න. දැන් මේකේ මේ පැත්ත 8යි මේ පැත්තත් 8යි. එතකොට මේකේ වර්ගඵලය කීයද කියලා මට මෙසේජ් කරන්න ළමයි. මෙන්න මේ රූපේ වර්ගඵලය මෙසේජ් කරන්න කීයද කියලා වර්ගඵලය. හරි ගොඩක් අය කියනවා 64ලු. very good. බලමු. හරි ළමයි 8 වරක් 8 64 තමයි. හරියට ඔයාලා දන්නෝ ළමයි දැන් පැත්තක දිග දුන්නොත් සමචතුරස්‍රයක වර්ගඵලය හොයන්න දන්න ඕනේ. දැන් මම යනවා ඕකේ අනිත් පැත්තට. දැන් මෙසේජ් කරන්න එපා. දැන් මම යනවා ඕකේ අනිත් පැත්ත. මේ බලන්න. මෙන්න ළමයි තියෙන සමචතුරස්‍රය. මේකේ වර්ගඵලය 100යි. කලින් දුන්නේ මං පැත්තක දිග දීලා වර්ගඵලය වලකින් ඇහුවේ. දැන් මං අනිත් පැත්ත අහනවා. මේකේ වර්ගඵලය දෙනවා. මට පැත්තක දිග ගන්න. හරි නවත්තන්න දැන්. දැන් ඇදි මැසේජ් එවුවා. ගොඩක් අය කියන 10ලු. 10ලු බලමු. හරිනේ ළමයි 10 වරක් 10 100 තමයි හරි. වර්ගඵලය හොයන්නේ මේ දිග වැඩි කරලා 10 වරක් 10 100යිනේ. හරි ළමයි එහෙනම්. එතකොට ඔයාලට තේරෙනවද ළමයි මෙන්න මේක? 100 වර්ගමූලයක් 10යි නේද ළමයි? 100 වර්ගමූල මම ඔයාලට ඉගන්වුවනේ. 100 වර්ගමූලය කීයේ? 10යිනේ. එහෙනම් ළමයි ඔයාලට තේරෙනවා ඇති. දැන් මම වර්ගඵලය දුන්නොත් 100 කියලා පැත්තක දිග හොයන්න පුළුවන් 100 වර්ගමූලය. ඒ 100 වර්ගමූලය 10යිනේ. තව එකක් බලමු යාවගේ. අන්නේ ටික ඉගෙන ගන්න මේ බලන්නකෝ. මෙන්න ළමයි කියන සමචතුරස්‍රය. ඒ සමචතුරස්‍රේ වර්ගඵලය 36යි. දැන් ඔයාලට පැත්තක දිග හොයන්න ඕන නම් ළමයි 36 වර්ගමූලය ගන්න. මේ පැත්තක දිග හොයන්න නම් 36 වර්ගමූලය තමයි හොයන්න ඕන. 36 වර්ගමූලය කියන්නේ දෙන්නේ 36 හැදෙන්නේ 6 වහයකින්නේ. ඒ කියන්නේ 36 වර්ගමූලය අපිට හිතලා ගන්න පුළුවන්. අවුරුද්ද ගන්න 36 වර්ගමූලය 6යි. එහෙනම් ළමයි මතක තියාගන්න සමචතුරස්‍රයක වර්ගඵලය ඔයාලට දුන්නොත් එක පැත්තක දිග හොයන්නේ වර්ගමූලය භාවිත කරලා. ඔන්න වැදගත් දෙයක් කිව්වේ මතක තියාගන්න. සමචතුරස්‍රයක වර්ගඵලය දුන්නොත් ඒ දෙන එකේ වර්ගමූලය හෙව්වොත් එක පැත්තක දිග එනවා. හරි. එතකොට ඒක උනම් තරුවක් දාලා ලියාගමු. ලියාගෙන තරුවක් දාලා ලියන්නකො.
සමචතුරස්‍රයක වර්ගඵලය දුන් විට සමචතුරස්‍රයක වර්ගඵලය දුන් විට සමචතුරස්‍රයක වර්ගඵලය දුන් විට එහි වර්ගමූලයේ සෙවීමෙන් එහි වර්ගමූලයේ සෙවීමෙන් එහි වර්ගමූලයේ සෙවීමෙන් එහි වර්ගමූලයේ සෙවීමෙන් පැත්තක දිග එහි වර්ගමූලයේ සෙවීමෙන් පැත්තක දිග සොයාගත හැක. ඕන වැදගත් දෙයක් කිව්වා ළමයි ඔය කවදාවත් අමතක කරන්න එපා. සමචතුරස්‍රයක වර්ගඵලය දීලා පැත්තක දිග හොයන්නේ කොහොමද? ඒක වර්ගමූලය හෙව්වනම් එනවා ළමයි පැත්තක දිග. හරි. බලමු. 2යි 3 අභ්‍යාසයට යන ළමයි 2යි 3 අභ්‍යාසෙට 2යි 3 අභ්‍යාසෙ බලමු. ඒක කියනවා ළමයි මෙහෙම. 2යි 3 අභ්‍යාසෙ පළවෙනි ගාන කියනවා මෙහෙම. වර්ගඵලය 1225 වූ සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක. අන්න ළමයි මේ වගේ සමචතුරස්‍රාකාර කාඩ්බෝඩ් කැල්ලක් තියෙලු. ඒකේ වර්ගඵලය දීලා තියෙනවා 1225ලු. ඒ සමචතුරස්‍ර කාඩ්බෝඩ් කැල්ලේ වර්ගඵලය සමචතුරස්‍ර කාඩ්බෝඩ් කැල්ලක් තියෙලු. ඒකේ වර්ගඵලය 1225ලු. අපෙන් අහන ළමයි පැත්තක දිග. මම දැන් කියෝනේ පැත්තක දිග හොයන්න නම් ඔය 1125 වර්ගමූලය හොයන්න. හොඳ ළමයි වගේ විනාඩි 3ක් දෙන්න හදනටක් ගන්න. විනාඩි 2යි දෙන්න ඉක්මන් කරන්න. ඔය 1225 වර්ගමූලය හෙවනම් පැත්තක දිග එනවා. ඉක්මන් කරන්න විනාඩි 2ක් දෙන්න. මං කියනකම් මැසේජ් කරන්න එපා. උත්තරේ මැසේජ් කරන්න ළමයි. දැන් එවන්න. ටයිප් කරලා තියාගෙන තියෙන්නේ. very good ගොඩක් අය එනවා.
120 දාපු ළමයි වැරදි. හරි. ඔයාලා මම අර වීඩියෝ එක බලන්න හොඳේ ගිය හතේ ටික. සමහර ළමයි වැරදි උත්තර දාන එකයි. අමුතු ක්‍රම වලට හදන වෙති. එහෙම වෙන්න එපා ළමයි. අපරාධනේ ඔයාලට වීඩියෝ එකක් අපි දාන්නේ. ඒක හොඳට නිෂ්කලංකව බලන්න. හරි. සමචතුරස්‍රයේ වර්ගඵලය 1225ලු. පැත්තක දිග හොයන්න ඕන ඉතින් වර්ගමූලය හොයමු. මේකට හැරෙන වර්ගමූලය හොයන්න හැටි කියලා දෙන්න. මේ ජෝඩුව වෙන් කරා. ජෝඩු වෙන් කරන මේ. දැන් 12ට හරියන්නේ ළමයි. 3 3ක්. 3 3ක් 9යි. ඒකනේ හරියන්නේ. ඊට පස්සේ දැන් මේ 12න් 9ක් අඩු කරනවා. 12න් 9ක් අඩු කරාම 3ක් ඉදිරියේ. දැන් මේ 25 ගන්නවා. දැන් බලන්න අපි 25 ගත්තම 325ට බලන්නේ. 325ට බලන්නේ මෙතන 3නේ තියෙන්නේ. 3 ඩබල් කරාම 6යි. බලමු 61 ඒවා එකක්. 61යි 325 වෙන්නේ නැහැ නේ. 325 හරියට වෙන්නේ ළමයි. 65 ඒවා 5කින්. 65 ඒවා 5ක්. 325යි. මේකෙන් මේක අඩු කරාම බිඳුවයි. උත්තරේ ළමයි 35යි. ගොඩක් අය හරි උත්තර දැම්මා. 3 4 දෙනෙක් වගේ තමයි වැරද්දුවේ. අය වරද්දන්න එපා එහෙම. ඉතින් ලියන්න මකනවා. හරි. හරි. යටි ලියන්නේ වෙනසා පැත්තක දිග සෙන්ටිමීටර් 35 වේ. බලමු. ඊට පස්සේ ළමයි දෙවෙනි ගාන. දෙවෙනි ගාන මෙහෙම කියනවා. බලමු. පාද 27 හා 12 වූ ඍජුකෝණාශ්‍රයකට. ඍජුකෝණාශ්‍රයක් තියලු ළමයි. ඒකේ පාද වෙන්නේ එකක් 27ලු. එක පාදයක් 27ලු. අනිත් එක 12ලු. කාලා කියවන්නකෝ. බලමු. පාද 27 හා 12 වූ ඍජුකෝණාශ්‍රයකට. බලන්න ඍජුකෝණාශ්‍රය ඇන්දනේ. එක පාදයක් 27යි අනිත් පාදේ 12යි. පාද 27 හා 12 වූ ඍජුකෝණාශ්‍රයකට. වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක. මෙන්න මේ ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලයට සමාන වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් තියෙලු. චුටෙන් පොතේ අත තියාගන්න මම ඔක පැහැදිලි කරලා දෙන්න ළමයි.
පාද 27 හා 12 වූ ඍජු කෝණාශ්‍රයකට කියවන්න නේ ටික මම කියපු ටික කියවන්න. පාද 27 හා 12 වූ ඍජු කෝණාශ්‍රයකට මේ පාද 27යි 12යි වූ ඍජු කෝණාශ්‍රයකට ඊට පස්සේ කරමු මෙහෙම වර්ගඵලයෙන් සමාන වූ සමචතුරස්‍රයක මෙන්න මේ ඍජු කෝණාශ්‍රයට වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් තියෙනවා. වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් කියන ළමයි මෙහෙමයි. මේකේ වර්ගඵලය 100 නම් මේකෙත් වර්ගඵලය 100යි. ඒකනේ වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් කියන්නේ. ඒක මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති. දැන් මේකේ වර්ගඵලය 500 නම් මේකෙත් වර්ගඵලය 500 වෙන්න ඕන. ඒකයි කියන්නේ වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් කියලා. හරි. මෙහෙම ඍජු කෝණාශ්‍රයක් තියෙලු. මේකේ වර්ගඵලයට සමානලු මේකේ වර්ගඵලයක්. කොට මේකේ මම වර්ගඵලය හොයන් ඉන්නවා බලාගන්න සීල දෙනා. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්න මෙන්න මේ සූත්‍රයෙන්. වර්ගඵලය සමානයි. දිග ගුණ කිරීම. පරල කියන සූත්‍රය භාවිත කරලා තමයි වර්ගඵලය හොයන්නේ. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පරල කියන සූත්‍රයෙන්. අපිට පුළුවන් වර්ගඵලය හොයන්න. බලන්න. දිග ළමයි 27යි. තර පළල බලමු පළල 12යි. දැන් පළල දාන 12. පළල 27 12ක් වැඩි කරලා. ඔයාලා වැඩි කිරීම දන්නවනේ මම උත්තරේ දාන්නම්. හරි 324යි. දැන් මේකට ගන්නකො. ළමයි මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වන්න දිගයි පළලයි වැඩි කළා. 27 12. 27 12ක් වැඩි කරාම 324යි. ඒතර මෙන්න මේකේ වර්ගඵලය ළමයි 324යි. ඊට පස්සේ අපිට කිව්ව නේද ළමයි වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් කියලා. වර්ගඵලයෙන් සමාන නම් ඉතින් මේකේ වර්ගඵලය 324 නම් මේකේ වර්ගඵලය 324ම වෙන්න ඕනනේ. එහෙනම් මේකේ වර්ගඵලය 324යි. ඒකනේ වර්ගඵලයෙන් සමානයි කියන්නේ. හරි. වර්ගඵලයෙන් සමාන වූ සමචතුරස්‍රයක පාදයක දිග. මෙන්න මේ සමචතුරස්‍රයේ පාදයක දිග අහනවා. දැන් අපි දන්නවා ළමයි මේකේ වර්ගඵලය 324යි. මේකේ වර්ගඵලය 324යි. ඒතර පැත්තක දිග හොයන්න නම් 324 වර්ගමූලය ගන්න. එතකොට හරිනේ. දැන් මම කලින් ඒක කිව්වනේ. සියලු දෙනා අහගන්න. මුලින්ද අහගන්න. ඍජු කෝණාශ්‍රයක් තියෙරු ළමයි දිගයි පළලයි දීලා. දිග 24ලු පළල 12 කියලා දීලා. ඊටසේ මම ඒකේ වර්ගඵලය හෙව්වනේ දැන්. මේ සූත්‍රය බාධා කරලා වර්ගඵලය හෙව්වා 324යි. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 324යි. හරි. ඊට පස්සේ ළමයි අපිට කියනවා මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයට වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක. එහෙනම් මේක වර්ගඵලය 324 නම් ඔය කියන්නා වූ සමචතුරස්‍රයේත් වර්ගඵලය 324යි. ඒකනේ වර්ගඵලයෙන් සමාන සමචතුරස්‍රයක් කියලා කියන්නේ. වර්ගඵලයෙන් සමානයි. එහෙනම් මේ කියන සමචතුරස්‍රයේ වර්ගඵලය 324යි. හැබැයි නමුත් තමයි අපි මේකේ පැත්තක දිග දන්නේ නැහැ. වර්ගඵලය නම් 324යි. වර්ගඵලයෙන් සමාන වූ සමචතුරස්‍රයක කියලා කියනෝනේ. එහෙනම් මේකේ වර්ගඵලය 324 නම් මේකෙත් වර්ගඵලය 324යි. ඒක හරි. හැබැයි නමුත් මේකේ පැත්තක දිගක් අපි දන්නේ නැහැ නේ ළමයි. අහන්නේ ඒක අහන්නේ. ඔයාලට මම තරුවක් දාලා දැන් ලියුවා. වර්ගඵලය දන්නවනම් පැත්තක දිග හොයන්නේ කොහොමද කියලා. මේකේ වර්ගමූල හොයන්න. එතකොට මේ පැත්තක දිග ඒවි. මේකේ වර්ගමූල හොයන්න ඔය රූප දෙකත් අඳගන්න. මේක ලියන්න. ලියලා ළමයි මේ 324 වර්ගමූල හොයන්න. එතකොට ඒවි පැත්තක දිග.
ගොඩක් ළමයි හරි උත්තර දානවා. very good ලා very good. හරි. 324 වර්ගමූල හොයන්න ළමයි. මේක ඉක්මනට ලියන්න. හරි. ඉතින් ළමයි 324 වර්ගමූලයේ උත්තරේ 18ලු. ගොඩාක් දෙනෙක් කියනවා. බලමු හරිද කියලා. 18 ආවනම් හරි. ආව නැත්තම් සියලු දෙනාම මෙහෙ බලන්න. ඔන්න මේ ජෝඩුව වෙන් කරා මේක වෙන් වුණා. 3ට හරියන්නේ ළමයි එක් පරක් එකනේ. එසේ එක් පරක් එක එකයිනේ ළමයි. දැන් මේ 3 එකක් අඩු කරනවා. 3 එකක් අඩු කරාම 2යි. දැන් මේ 24 ගන්න. 224ට බලන්නේ. ඒකට බලන්න කලින් මේ එක නම් ඩබල් කරාම 2යි. දැන් බලන්න 224 වෙන්නේ කොහොමද කියලා. 21 ඒවා එකක්ද? 22 ඒවා දෙකක්ද? මරණ හිතමු ළමයි 28 වටා. 28 වටක් වැඩි කරලා බලමු. 8 වරක් 8 64යි. 8 වරක් 2 16යි. 16 6 22 හරියටම එනවා. එහෙනම් වර්ගමූලය ළමයි 18යි. එහෙනම් මේ සමචතුරස්‍රයේ පැත්තක දිග 18යි 100. ඔය ටික ලියලා යටින් ලියන්න. එම නිසා සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 18ක් වේ කියලා ලියන්න. හරි. එතකොට මේ ළමයි ඔයාලට දීලා තියෙන ලොකු chance එකක් පොතේ. ඔය ගණන් තේරෙන්නේ නැති අයට ඉගෙන ගන්න හොඳම පන්තිය මේක වෙයි. උවමනාවක් තියෙන්නත් ඕනේ තියෙන්නේ. පන්තිය එන්න කලින් වීඩියෝ එක බලන්න ඕන. නොතේරෙන අය සතියේ 3-4 වාරක් බලන්න ඕන. එහෙම බලලා මුලින් ඉඳලා වැඩ කරොත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඊට පස්සේ අර මුදල් ගෙවද්දී අර ළමයි සමහර අය වරද්දගෙන තිබුණා. ඒකත් මම පොඩ්ඩක් අද කියන්නම්. වල මුදල් ගෙවන්නේ ළමයි මෙන්න මේ මාස වලට. ජනවාරි අය කරන්නේ නැහැ හොඳේ. පෙබරවාරි මාර්තු අප්‍රේල්. අන්නේ මාස 3ටම අය කරන්නේ 1200යි. එතකොට මාසෙකට 400ක් නේ. ඊට පස්සේ ඒක ගෙවුවට පස්සේ බැංකුවෙන් දෙන රිසිට් එක. ඒක යවන්න ඕනේ මෙන්න මේ නම්බරෙට 07.0යි. මෙන්න මේකට තමයි යවන්න ඕනේ මේ රිසිට් එක. ඒ රිසිට් එකට යවුවට පස්සේ තමයි එහෙන් තමයි ඇඩ් කරන්නේ මම නෙවෙයි. ඔක මට ඒවට මම ඇඩ් කරන්නේ නෑ ළමයි. ඒ පන්තියෙන් තමයි ඇඩ් කරන්නේ. ඒකින්ද මේ
මේ නම්බර් එකට ඒ රිසිට් එක යවන්න ඔයාලගේ නමයි ශ්‍රේණියයි ලිපිනයයි WhatsApp නම්බර් එකයි ලියලා යවන්න. දැන් ගොඩක් දෙනෙක් වරද්දගෙන තිබුණා. මට ඒකට ඔයාලා ගෲප් එකට ඇඩ් වෙන්නේ නැහැ හොඳේ. ඒ රිසිට් එක මේ නම්බර් එකට යවන්න පැහැදිලිව මම කිව්වා. ඒ අර විස්තරේ තියෙනවා ඔයාලට කරන විස්තරේ තියෙනවා නම්බර් එක. හරි. දැන් මේ අහගන්න ළමයි. අහගන්නකෝ. ඔයාලා හිතන්න මෙහෙම ළමයි ඉන්නෝ 100 දෙනෙක්. ළමයි ඉන්නෝ 100 දෙනෙක්. ඒ 100 දෙනා ළමයි ඉන්නෝ 100 දෙනෙක්. පිට්ටනියක ඉන්නෝ ළමයි 100 දෙනෙක්. ඒ 100 දෙනා ළමයි මෙහෙම තීරුවකට එන ගානයි මේ පේලියකට එන ගානයි සමාන වෙන විදියට ඉඳවන්න ඕන. ඔවෙන් ළමයි ඉන්නේ 100 දෙනයි. ළමයි ඉන්නෝ 100 දෙනෙක්. ඒ 100 දෙනා මෙහෙම පේලියකට ඉන්න ගානයි මේ අඩිපැත්තට මේ තීරුවකට ඉන්න ගානයි සමාන වෙන්න ඉඳවන්න ඕන. එතකොට එක පේලියකට කීයක් දාන්න ඕනද කියන්න. උත්තරේ මැසේජ් කරන්න. ගොඩක් අය කියනවා 10යිලු. very good ළමයි. හරි. මේ පේලියේ 10යි. ඊළඟ පේලියේ 10යි. අහන් ඉන්න දැන් මැසේජ් කරන්න එපා ගන්න. උඩ පේලියේ 10යි. ඊළඟ පේලියේ 10යි. ඊළඟ පේලියේ 10යි. 10 පේලි 10ක් දැම්මොත් ළමයි මේ අතරක් ළමයි 10යි. මේ අතරක් ළමයි 10 නේද? ඒතර 10 පේලි 10ක් කියන්නේ ළමයි 100යි නේ. හරි. එහෙනම් ඔයාලා දැන් මට කිව්ව ළමයි මෙන්න මේක. ළමයි 100ක් ඉන්නව නම් මේ එක පේලියකට 10 ගාන දානවයි කියලා කිව්වනේ. එතකොට 100 වර්ගමූලෙත් ළමයි 10නේ. 100 වර්ගමූලෙත් කීයේ 10නේ. ඒක ඉතින් වර්ගමූලෙන් ගන්නත් පුළුවන්. ඊළඟ ආල පොඩක් කියමු. ළමුන් 196ක් සරඹ සංදර්ශනයක් සඳහා පේලි ගණන හා තීර ගණන සමාන වනසේ සිටුවා ඇත. අන්න එතන ඉන්නේ ළමයි 196ක් ඉන්නවලු. ඒ කට්ටියත් මෙහෙම පේලියකට ඉන්න ගානයි මෙහෙම තීරු ගානයි සමාන වෙන්න ඉඳවන්න ඕන ළමයි 196ක්. එතකොට එක තීරයක ඉන්න එක පේලියක ඉන්න ළමයි ගාන අහනවා අපේ. 196 වර්ගමූලය හෙව්වා නම් ළමයි 14යි. ඒව හිතලා ගන්න පුළුවන් 196 වර්ගමූලය 14යි. එක පේලියකට 14 දාන්න 14 14 14 එහෙම යටට දානවා පේලි 14 14 පේලි 14ක් ආවොත් 196 නේද ළමයි ගාන. අන්න එක තේරෙලා මම දුස්සන්. එක පේලියකට 14 දාන්න ඕන කියලා තේරෙන ළමයි. රයිට් හෑන්ඩ් දාන්න නැත්නම් අත උස්සන්න. රයිට් හෑන්ඩ් දාපු අය අත උස්සන්නත් ඕන. දෙකම කරන්න ඕන. අත උස්සගෙන ඉන්න මට බලන්න. ගොඩක් අයට තේරෙලා හරි. ඔයින්. ඉතින් ළමයි ඔයාලා කියවනේ ළමයි 100ක් ඉන්නව නම් එහෙම 10 පේලි 10ක් දානවයි කියලා. එතකොට පේලි ගානයි මෙහෙම තීරු ගානයි සමාන වෙනෝනේ. ඒ 100 වර්ගමූලේ 10 හින්දානේ එහෙම ගත්තේ. ඔතන ඉන්න ළමයි 196ක්. ඊට වලින් 14 පේලි 14ක් දාමු. එතකොට 14 14 196 වෙනෝනේ. එහෙනම් දැන් දාන්න ඕනේ එක පේලියකට 14යි. උත්තරේ නිකන් ලියා ගන්න තමයි 14යි.
උගේ ගානේ උත්තරේ 14යි. බලමු. හරි. ඊට පස්සේ කියනවා ළමයි මෙහෙම. 6 වෙනි ගාන බලමු 6 වෙනි ගාන. ඝනකයක පෘෂ්ඨ වර්ග බලය 1350කි. මේ බලන්න. මෙන්න බලන්න ඝනකය ළමයි. ඝනකය දැක්කයි සියලු දෙනා බලා ගන්න. මෙන්න ඝනකය. එතකොට ළමයි මෙන්න මේ ඝනකය. මේ ඝනකේ ඇති තියෙනවා 6ක්. මේ ඝනකය දැක්කනේ ඝනකේ තියෙනවා පැති 6ක්. අපිට කියනවා ඝනකයක පෘෂ්ඨ වර්ග බලය 1350කි. මෙන්න මේ වගේ ඝනකයක් තියලු මුහුණත් 6ක් තියෙනෝනේ. ඒ මුහුණත් 6ේම වර්ගඵලය 1350කි. ඒ මුහුණත් 6ේම වර්ගඵලය 1350. මට ඉතින් එක මුහුණතක හොයන්න නම් ළමයි 1350 6ට බෙදුවම හරි නේද? ওই වර්ගඵලය කියලා ඔයාලට වෙනම පාඩමක් තියෙනවා. ඉතින් මම වර්ගඵලය ගොඩක් කියලා දෙනවා. දැන් මේ බලන්න. පැති තියෙනවා ළමයි. හතරවෙනි ගාන තමයි කියන්නේ. ඝනකයේ පෘෂ්ඨ වර්ග බලය 1350යි. මෙන්න මේ වගේ ඝනකයක් තියෙනවා. පෘෂ්ඨ වර්ග බලය 1350යි. ඒ පැති 1350 වෙන්නේ මේ පැති හයේමනේ. එක මෙන්න මේ එක සමජතුරස්‍රයක වර්ගඵලය හොයන්න පුළුවන් නේද ළමයි? 1350 6ට බෙදලා. ඇයි මේ සමජතුරස්‍ර 6ක් තියෙනෝනේ. ඒ හයේම මුළු වර්ගඵලයනේ ඔයි. ඝනකයේ වර්ගඵලය කියන්නේ. ඝනකයේ වර්ගඵලයේ ළමයි පාඩමක් වෙනම තියෙනවා ඒක උගන්වනවා. එතකන් ලාවට තේරුම් ගත්තක් කමක් නැහැ මේක. ඝනකයේ තියෙන පැති 6ක්. ඒ පැති 6ේම වර්ගඵලය දීලා 1350යි. ඒතර මං අහන්නේ මෙයාගේ එක පැත්තක හොයන්නේ කොහොමද? 1350 6න් බෙදුවම හරිනේ ළමයි. 1350 බෙදනවා 6න්. දෙසිය 25යි. එතකොට මේ එක මොහොතක වර්ගඵලය 225යි. ඔයාලට ඝනකයේ වර්ගඵලය තේරෙන්නේ නැත්නම් ළමයි ඔයාලට තාම මේ උගන්වන්නේ නැහැ. ඒ ඉස්සරහට තියෙන පාඩම්. ලාවට තේරුම් ගන්න. එතකොට මෙන්න වගේ සමජතුරස් එක සමජතුරස්‍රයක වර්ගඵලය ආව 225යි. එතකොට මෙන්න මේ පේන සමජතුරස්‍රය මේකේ වර්ගඵලය 225 නම් අපිට පුළුවන් නේද ළමයි මේකේ පැත්තකදී ගහන 225 වර්ගමූල හොයලා. පැත්තකදී ගහන්න පුළුවන් 225 වර්ගමූල. දැන් හොයන 225 වර්ගමූලය. දෙකට හරියන්නේ එක් වරක් 1. එක් වරක් 1 1යි. දැන් දෙකෙන් එකක් අඩු කරාම 1යි. ඊට පස්සේ 25 ගන්නවා. 125ට බලන්නේ. ඊට පස්සේ ඊට කලින් මේ 1 ඩබල් කරන්න. 1 ඩබල් කරාම 2යි. දැන් බලමු. 125ට හරියන්නේ තමයි 25 ඒවා 5. 25 5ක්
125යි මේකේ මේක අඩු කරාම 0යි. එහෙනම් 225 වර්ගමූලයේ උත්තරය ආවා 15යි. 225 වර්ගමූලය සමානයි 15යි. එහෙනම් ළමයි මේකේ ධාරක දිග 15යි. ඔඩි ගණකය ගැන ළමයි තේරුම් නැති වෙත් සමහර විට. ඒක ගණකයේ පාඩම කරද්දී තේරෙයි. එම නිසා ධාරයක දිග 15යි cm. හරි. එතන පස්වෙනි ගාන මම ඔයාලට දෙනවා ළමයි ගෙදරට හදන්න. ඒක ඔයාලා හොඳට හිතුවත් හදන්න පුළුවන්. හරි. ඔය ගිය සතියේ 3ක් මීට කලින් දවස් 2ක් වර්ගමූලය කරානේ පැය එකමාර වගේ. දෙකක දවසකුත් කරා. එතකොට මේ ඒ ටිකත් බලලා පස්වෙනි ගාන වල ඊළඟට ඉරිදා එකට එනවනේ. අර නැවත පන්ති තියෙන ඉරිදා එකට. ඒක ස්ථිර දවසනේ. එදාට එද්දි ළමයි ওই ගාන හදන් ඉන්න. ඉරිදාට එතකොට අපි භාග පාඩම පටන් ගන්නවා. එහෙනම් අදට මෙතනින් නවත්තනවා. ආයුබෝවන් සියලු දෙනාට